2009 අප්‍රේල් 20 වෙනිදා සිට අප්‍රේල් 26 වෙනිදා දක්වා වූ කාල පරිච්ඡේදය තුළ අප්‍රේල් මාස 20 වෙනිදා සිදු වූ යුද මුක්ත කලාපය තුළ සිරවී සිටි දෙමළ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම වාර්තා කර ඇති ආකාරය පිළිබඳව පුවත්පත්වල වැඩි ඉඩකඩක් වෙන් වී තිබුණා. මෙම තත්ත්වය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍ය නිරීක්ෂණ අංශයේ නිරීක්ෂණයට ලක් වුණා. හොඳයි, ඉතින් එහෙනම් ඔයගලන්ට පැහැදිලි වෙන්නට ඇති අපි මේ සඳහන් කරපු කාල වකවානුව තුල එළි දැක්වුණු පුවත්පත් ඒත් එක්කම ගුවන් විදුලි නාලිකාවල විකාශය වුණු ප්‍රවෘත්ති සහ රූපවාහිනී නාලිකාවල ප්‍රකාශ වුණු ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ වුණේ මානුෂවාදය සම්බන්ධයෙන් මොන වගේ කාරණාද ඔවුන් ඉස්මතු කරලා තිබුණේ කියන දේ ගැන. එමනම් ඉතින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සීතාරංජනි මහත්මියට අද දවසේ මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඉතින් අපි දැන් විරාමයකට යන්නටයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ අපිත් එක්ක එකතු වෙනවා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකසෝති සරවණමුත්තු මහතා. ඉතින් අපි විරාමයට ගිහිල්ලා ඔහුත් සමග අද දවසේ කතා බහට එකතු වෙමු. හොඳයි, එහෙනම් විරාමයෙන් පස්සේ නැවතත් ඔබ මේ එකතු වෙන්නේ විමර්ශී වැඩසටහනේ දෙවන අදියරත් එක්කයි. ඉතින් අපි කිව්වා දෙවන අදියරේදී අපි පෙර කතා බහ කරපු කාරණා පිළිබඳව වැඩි දුරටත් කතා බහ කරනවා කියලා. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරනවා කියලා කිව්වා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකසෝති සරවණමුත්තු මහතාට. ඉතින් එතුමා ඇවිල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි ආවට ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. ඉතින් ඔහු ගැන සඳහන් කරනකොට ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ඔහුට මේ ආචාර්ය උපාධිය හිමි වෙලා තියෙන. ඉතින් මම හිතන්නේ මේ කාරණා ගැන කතා බහ කරනකොට ඒ දැනුමත් ඉතාමත් වැදගත් වේවි. ඉතින් මම හිතන්නේ පහුගිය සතිවල මාධ්‍යවල විශේෂයෙන් වාර්තා වුණු කාරණාවක් තමයි යුද මුක්ත කලාපයේ සිරවී සිටි ජනතාව රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීම කියන කාරණාව. මේ ගැන ඔබ දකින්නේ කොයි විදිහටද? මම දකින්නේ මේ විදිහට. පළවෙනි කාරණාව මේකයි. යුද කලාපේ හිටපු ජනතාවට කෑම තිබුණේ, වතුර තිබුණේ, බර ආයුධ ඒගොල්ලන්ට ගහලා තියෙනවා. ඉතින් මනුස්සකමට ඒගොල්ලන් එළියට එන්න අවශ්‍ය වුණා. දෙවනුව LTT ඒගොල්ලන් එළියට එන්න බලාපොරොත්තු වෙනකොට බලයෙන් ඒගොල්ලන්ව හිර කරා. දෙපැත්තෙම ඒගොල්ලන්ට ගැහුවා. දැන් පළවෙනි කාරණාව මේකයිනේ, කවුරුවත්වත් ගැන හිතනකොට මිනිස්සෙක් ජීවත් කරන්නනේ ඉතාමත්ම කැමති. ඒ හේතුවද තමයි මිනිස්සු එළියට ඇවිල්ලා තින්නේ. නමුත් එළියට ආවට පස්සේ මන් දකින්න විදියට වාර්තාත් තියලා තින්නේ, වාර්තාවල කියවනකොට අභියෝග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එළියට එනකොට ලියාපදිංචි කරන්න තියෙනවා, ආරක්ෂා පරීක්ෂණ කරන්න තියෙනවා, සෙනගක් එනකොට ඒගොල්ලන්ට කෑම, වතුර ඒව ඔක්කොම දෙන්න තියෙනවා. එතන ගොඩක් අඩුපාඩු තියෙනවා. හැබැයි දැන් අපි දන්නවා මීට පෙරත් ජනතාව එනකොට ඒ අතර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වුණා කීපයක්. දැන් මෙවරත් ජනතාව එනකොට ඒ අතර මරාගෙන මැරෙන ප්‍රහාර 3ක් එල්ල වුණ බව සඳහන් වෙලා තිබුණා. ඉතින් ජනතාව එතකොට රජයේ පාලන ප්‍රදේශවලට ගන්නකොට වුණ නිසි පරීක්ෂාවට ලක් කරන්න සිද්ධ වෙනවලු මේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වෙන්නට පුළුවන් මේ වගේ කාරණා නිසා. ඒත් එක්කම අපි දැක්කා රජය මැනික් ෆාම් කඳවුර වගේ කඳවුරු පිහිටවල තියෙනවා මේ ජනතාව වෙනුවෙන්. එතකොට විදේශ නියෝජිතය ඇවිල්ලා ඒවැය තියෙන පහසුකම් ප්‍රමාණවත් කියලා උන් ප්‍රකාශ කරපු බව විවිධ වාර්තාවල පළ වෙලා තිබුණා. එසේනම් ඉතින් එකපාරට මෙහෙම ජනතාව එනකොට එහෙම්මම ගිහිල්ලා දාලා ඒ සියලු දේවල් එකපාරට හොඳ වෙයිද? එහෙම කරන්න පුළුවන් ප්‍රායෝගික හැකියාවක් තියෙනද ලෝකෙ කිසිම රජයකට මේ වගේ තත්ත්වයකදී? මම අහන ප්‍රශ්නේ මේකයි. දැන් මේ ඊයේ පෙරේද වුණ දෙයක් නෙවෙයි. රජය කියලා තියෙනවා දැන් මාස කීපයකට මේ ජනතාවට එළියට එන්න කියලා. අපේ ජනතාව එළියට එන්න. ඉතින් මේ මාස 3කට මොනවද කරේ? සලස්මක් තිබුණාද? ඒගොල්ලෝ සූදානම් වුණාද මේගොල්ලෝ එනවා කියලා? ඔබ කියන්නේ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ කියලාද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්? පැහැදිලිව. ජලය ආහාර කිසි දෙයක් ලැබුණේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය ලැබිලා නැහැ. දැන් තාම යුද කලාපේ 50000ක් අඩුම මට්ටමින් 50000ක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ එළියට ආවොත් මොනවද වෙන්නේ? ඒ කියන්නේ තවමත් ඔවුන් කඳවුරු වෙත යොමු කරලා නැද්ද? තාමත් ඔවුන් ඒ මුදාගත් ප්‍රදේශ වලින් ආපු ගමන් තාම මේ ප්‍රදේශ වල ඉන්නවා කියලා තාම ආරක්ෂා පරීක්ෂණයක කරනවා.
කඳවුරු ඉන්න අයට වතුර ප්‍රශ්න තියෙනවා, සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා, ගෙවල් ප්‍රශ්න තියෙනවා, ඔක්කොම ලියාපදිංචි කරලා නැහැ. මානුෂික humanitarian actorsලා ඒගොල්ලොන්ට දීලා නැහැ, අවසර දීලා නැහැ, හැමදාම ගිහින් බලන්න ඒගොල්ලොන්ට මොනවාද අවශ්‍ය. ඒවා තාම ඔක්කොම කරලා නැහැ. හැබැයි LTT පාලන ප්‍රදේශයේ ඉන්නකොට වුණ ඊටත් අන්ත තත්වයක නේද හිටියේ. ජීවිතේ පවා විශ්වාසයක් නැතුව. නමුත් ඒයින් යම් ප්‍රමාණයකට මිදුණයි කියලා අපිට යම් කිසි සැනසුම් සුසුමක් හෙලන්න බැයිද? අපිට එක දෙයක් අමතක වෙන්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් ඇවිල්ලා තින්නේ අපේ රට රජය පාලන කරන කලාප වලට. මේ ත්‍රස්තවාදී සංවිධාන යටතේ ඉන්නේ නැහැ දැන්. රජයට ප්‍රධාන වගකීම තියෙනවා. මානව හිමිකම් රැකගන්න. ඔබ යෝජනා කරන්නේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද වුන් ඉක්මනින් වුන් යථාර්ථයට පත් කරන්න මොන වගේ එකක් දාපු ගම ඔබට යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න තියෙනවද ඒ කාරණාව ගැන? පළවෙනි දේ මේකයි. දැන් මේගොල්ලෝ එළියට එනකොට ජාත්‍යන්තර රතුකුරුස සංගමය හෝ එක්සත් ජාතීන් ඒගොල්ලෝ ඉන්න උනේ මේ සිකියුරිටි ස්ක්‍රීනින් ආරක්ෂක පරීක්ෂණ කරනකොට. ලියාපදිංචි කිරීම ඒක සලස්මක් තියන්න ඕනේ මේක ඉක්මනට කරන්න. තුන්වෙනි එක ඒක ප්‍රධාන එකක් මේ ජනතාවට අවශ්‍ය වතුර කෑම ඒ ආධාර ඔක්කොම දෙන්න. හතරවෙනි කාරණාව මේකයි. සලස්මක් තියෙන්න ඕනේ මේගොල්ලොන්ව මේගොල්ලොන්ව රීසෙටල් කරන්න. ඒ කියන්නේ නැවත පදිංචි කිරීම. දැන් ආණ්ඩුව සර් ජෝන් හෝම්ස්ට එක්සත් ජාතීන්ට පොරොන්දු වෙලා තියෙනවා ප්‍රතිශතයක් වශයෙන් 80ක් මේ අවුරුදු ඉවර වෙන්න ඉස්සෙල්ලා නැවත ලියාපදිංචි කරන්න. ඒ සලස්මක් හදලා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නම ඕනේ. අන්තිම කාරණාව මේ ප්‍රශ්න විසඳන්න දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ඒක ගැන ආණ්ඩුව උනන්දුවෙන් අවංකම පියවර ගන්න ඕනේ. දැන් මේ කාරණාවේදී රජය පැත්තෙන් ප්‍රකාශ කරන පළාත් පාලන මැතිවරණ පළාත් සභාව උතුරු ප්‍රදේශයේ මේ වගේ දේවල් තියලා යහරහ විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. ඒක ප්‍රමාණවත් විසඳුමක් වෙන එකක් නැද්ද? ඒ ගැන මොකද හිතන්නේ? ඒක කරන්න ඉස්සෙල්ලා ලියාපදිංචි කිරීම ඉතාමත් අවශ්‍යයි. දෙවනුව පළාත් සභා මැතිවරණ තියෙන එක දැන් අවුරුදු 20කට මේ පළාත් සභා ක්‍රමය තියෙනවානේ ලංකාවේ. ගොඩාක් අඩුපාඩු තියෙනවා. බලය සම්පූර්ණයෙන්ම දීලා තින්නේ මධ්‍යම ආණ්ඩුවට. දකුණෙත් ඒ ප්‍රශ්න තියෙනවා. දකුණේ විතරයි ක්‍රියාත්මක කරලා තින්නේ දැන් අවුරුදු 20කට. ඉතින් මට ලොකු සැකයක් තියෙනවා 13 වෙනි සංශෝධනයක ඒක කරන්න පුළුවන්ද කියලා. තුන්වෙනි කාරණාව මේකයි. අවුරුදු 20කට තියෙනවා. නමුත් කවදාකවත් 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලා නැහැ. දැන් නැගෙනහිර දිහා බලනකොට පිල්ලයන් කියනවා මට බලයක් නැහැ. මුදල් නැහැ මොනවාක්වත් කරන්න බලයක් නැහැ. ඔක්කොම කරන්නේ ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටේරියට් එකේ. ඇත්ත කිව්වොත් ප්‍රධාන නැගෙනහිර ප්‍රධාන ඇමතිතුමා බැසිල් රාජපක්ෂ. පිල්ලයන් නෙමෙයි. ඒකද ප්‍රශ්නේ. දැන් ඔබ කියන අපි හිතමු ෆෙඩරල් විසඳුමක් දක්වා ගියත් ඒ වගේ විසඳුමක් ලබා දුන්නත් මධ්‍යම ආණ්ඩුව ඒ බලතල ලබා දෙන්නේ නැත්නම් මොන ඒ වගේ විසඳුමකට ගියත් තේරුමක් නැහැනේ. තේරුමක් තියෙනවා. ෆෙඩරල් ක්‍රමයක් ගත්තොත් මධ්‍යම ආණ්ඩුවට පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා ඒගොල්ලෝගේ බලය මොනවාද කියලා. පළාත් ආණ්ඩුවටත් බලය පැහැදිලිව ලියලා තියෙනවා. එහෙනම් ශ්‍රේෂ්ඨ අධිකරණ නැත්නම් ව්‍යවස්ථාව අධිකරණයක තියෙනවා ගැටලු තියෙනවා නම් ඒගොල්ලන්ට ඒක විසඳන්න පුළුවන්. අනික පළාත් ආණ්ඩු වලට බලය දෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න. බලය බෙදනකොට කිසි තේරුමක් නැහැනේ මුදල් දෙන්නත් නම්. ඒක ක්‍රියාත්මක කරන්න. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දැනට.